right එහෙනම් පුතේ අද ආරම්භය දෙනවා දෙවෙනි කොටසට මේකේ ඒ කියන්නේ pseudo codes ව්‍යාජකේත pseudo codes ලියා ගන්න මාතෘකාව ආරම්භයක් දෙමු හොඳට ලස්සනට තියෙන දැනුමත් එක්ක හරි ලියන්න මාතෘකාව පුතේ ව්‍යාජකේත 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 pseudo codes ව්‍යාජකේත ව්‍යාජකේත pseudo codes right අපි ගැලීම් සටහන් ඉගෙන ගත්තා අපි pseudo codes දැන් ඉගෙන ගන්න යන්නේ පුතේ ඔයාලට මතක ඇති අපි මෙච්චර වෙලා කලේ ගැලීම් සටහන්නේ ගැලීම් සටහන් හරි ඊළඟට අපි ව්‍යාජකේත ඉගෙන ගන්නවානේ ව්‍යාජකේත දැන් ඉගෙන ගන්න යන්නේ පුතේ හොඳට අහගන්න හරි මේ දෙකටම අපි පොදුවේ කියන්නේ මොකද්ද මුල් දවසේ කිව්වා අපි මේ වගේ මේ දෙකම මේ මොනවද මේවට කියනවා මොකද්ද පුතේ ඇල්ගොරිතමක් කියලා මොකද්ද ඇල්ගොරිතමක් නිර්මාණය කරන්න තියෙන ක්‍රමවේදයක් තමයි මොකද්ද පුතේ ඇල්ගොරිතමක් නිර්මාණය කරන්න තියෙන ක්‍රමවේදයක් තමයි මොකද්ද පුතේ ගැලීම් සටහන් සහ ව්‍යාජකේත කියන්නේ ගැලීම් සටහන් ව්‍යාජකේත කියන්නේ පුතේ ඇල්ගොරිතමක් නිර්මාණය කරන්න තියෙන ක්‍රම. ඒ කියන්නේ මොකක් හරි ගැටලුවක් අපිට තියෙන කම්පියුටරෙන් විසඳන ප්‍රශ්නයක් විසඳන්න තියෙන ක්‍රමයක් පියවරෙන් පියවර ලියා දක්වන්න තියෙන ක්‍රමයක් තමයි ගැලීම් සටහනක් කියන්නේ. මේ ඇල්ගොරිතමක් කියන්නේ. ඒතර ඒ ගැටලුව දැන් අපි මෙච්චරලා ලියුවේ එක එක ප්‍රශ්නනේ. ඒ ප්‍රශ්න නිකන් වෙන්නේ කොහොමද? ඒකේ වෙන්නේ ස්ට්‍රක්චර් එක කොහොමද? ඒක වෙන පියවර මොනවද කියලා අපි ඔය ගැලීම් සටහන වලින් ඇන්දේ. මේ ගැලීම් සටහන් කියන්නේ ළමයි රූපමය නිරූපණයක්. මොකද්ද අපි කතා කරන්නේ මොනවද? අපි ඒකට කියනවා ළමයි ඉංග්‍රීසියෙන් graphical representation එකක්. graphical representation එකක්. එහෙම නැත්නම් චිත්‍රක නිරූපණයක්. රූපමය නිරූපණයක්. graphics කියන්නේ රූපනේ. graphical representation එකක්. හරි? හොඳට මතක තියාගන්න. රූපමය නිරූපණයක්. ඒ කියන්නේ ගැටලුවක් විසඳන්න තියෙන විදිහ රූප වලින් එක එක සිම්බල් වලින් රවුම් වලින් කොටු වලින් ඇඳලා දක්වන විදිහක් තමයි ගැලීම් සටහනක් කියන්නේ. රූපමය නිරූපණයක් graphical representation එකක්. හරි? මේකට කියනවා සිංහලෙන් මොකද්ද? රූපමය නිරූපණයක්. එතකොට ගැටලුවක් විසඳන්න තියෙන විදිහ ලියා දක්වන්න තියෙන රූපමය graphical චිත්‍රමය නිරූපණයක් තමයි ගැලීම් සටහන් කියන්නේ. ඊළඟට ළමයි ඔන්න ළමයි ඒ රූපමය නිරූපණ වලට අමතරව අපිට ඊළඟට තියෙන කතාව තමයි ගැටලුවක් විසඳන්න තියෙන විදිහ රූපමය නිරූපණයක් නැතුව විභාගෙදී අහනවා ව්‍යාජකේත. එහෙම නැත්නම් අපි මේකට කියනවා ළමයි textual representation එක. textual representation එක. text කියන්නේ අක්ෂරමය නිරූපණයක්. අක්ෂරමය නිරූපණයක්. අක්ෂරමය නිරූපණයක්. හොඳට මතක තියාගන්න. ඇල්ගොරිතමක් ගැටලුවක් විසඳන්න තියෙන ක්‍රමයක්. මේ ඇල්ගොරිතමක් කියවම බය වෙන්න එපා. ඇල්ගොරිතමක් කියන්නේ ගැටලුවක් විසඳන්න තියෙන ක්‍රමයක්. දැන් තේ එකක් හදන්න තියෙන ක්‍රමයක් තියෙනවනේ. පියවර ටිකක් තියෙනවනේ. ඔබ টয়ලට් එකට යන විදිහක් තියෙනවනේ. පියවර ටිකක් තියෙනවනේ. නේද? කඩේට ගිහලා බඩු ගේන පියවර ටිකක් තියෙනවනේ. නේද? හැම දෙයකටම පියවර ටිකක් තියෙනවනේ. කම්පියුටරයක් හයි කරද්දී පියවර ටිකක් තියෙනවනේ. නේද? පාඩම් කරන්න පියවර ටිකක් තියෙනවනේ. අධ්‍යයනය කරන විදිහක් තියෙනවනේ. අන්නේ පියවර ටික ලියා දක්වන්න පුළුවන්. ඒ ලියා දක්වන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ගැලීම් සටහන් එකක් ව්‍යාජකේත. ගැලීම් සටහන් කියන්නේ රූපමය රූප සහ අකුරු ගණිත කර්ම පාවිච්චි වෙනවා. විශේෂයෙන් මේන්ලි ફોකස් වෙනවා රූප. හරි. කෙල්ලෙක්ගෙන් අහනකොට පියවර ටිකක් තියෙනවලු. මොකද්ද බං මේ පියවර ටික මම නම් දන්නේ නැහැ. කොල්ලෙක් කියන්නේ. නාමල් ලක්ෂ්මන්තද මන්ද. හරි. නම නම් වෙන්නේ නැහැ. ගෑන් ළමයෙක්ගේ ගහද්දි පියවර ටිකක් නැහැ. ගෑන් ළමයෙක්ගෙන් ළමයි පියවර බල හිටියොත් අහන්න හොඳට මතක තියාගනින් ඔය නාම කාටද වරදින්න තියෙන එකම හේතුව හිත හිටියොත් මොනව වෙනවද කෙල වෙනවා ගෑන් ළමයෙක්ගෙන් අහන්න හිත ඉන්න එපා දඩස් ගාලා අහන්න ඕනේ හරි අහන්න මෙහෙමයි යන්නේ නංගි මේ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා හරිද මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා මං හෙට කියන්නම් ඊළඟ දවසෙත් ඇවිල්ලා මට මෙහෙමයි මේ චූටි දෙයක් කියන්න තියෙනවා මට බයෙත් බෑ ඔයාලට කියන්න ඔයා මාත් එක්ක තරහ වෙයිද දන්නේ ඕම ගාට හිටියොත්
තව එකෙක් ඇවිල්ලා දඩස් ගාලා අහනවා නංගි මොකද කියන්නේ මට කැමතිද මොකද කියන්නේ අනේ ඔව් අයියේ මම මේ අහනකම් හිටියේ මට මේ වේලි වේලි ඉන්නේ මට මේ කවුරුත් නැහැ මේ අහනකම් හිටියේ කියලා ඌට කැමැත්ත දෙනවා ඒකට පියවර බල බල ඉන්න එපා පැහැදිලිද ඒ නිසා කරුණා කරලා මතක තියාගන්න ගැටලු විසඳන්න විවිධ ක්‍රම තියෙනවා හරි ඒක වෙනයි මේක වෙනයි ඈ මම නිකන් ආතල් එකට කිව්වේ හරි පුතේ ගැටලුවක් විසඳන්න තියෙන රූපමය නිරූපණයක් ගැටලුවක් විසඳන්න දෙන රූපමය නිරූපණයක් තමයි ගැලීම් සටහන් කියන අපි රූපයන්ද ඒ ගැලීම් සටහන් වලනේ පැහැදිලිද හරි ව්‍යාජකේත කියන්නේ ළමයි එහෙම රූප නැහැ ඒකේ තියෙන තනිකර අක්ෂරමය නිරූපණයක් විතරයි මේ බලන්නකෝ පුතේ මම මෙහෙම චූටි සටහනක් දාගන්න හරි මෙහෙම දාන්න ව්‍යාජකේත කියලා මාතෘකාව ලියන්න සූඩෝ කෝඩ්ස් ව්‍යාජකේත කියලා මාතෘකාවක් ලියන්න හරි මෙහෙම ලියන්න ඇල්ගොරිතමක් නිරූපණය කිරීම සඳහා පවතින ඒ කියන්නේ ගැටලුවක් විසඳන්න තියෙන විදිහ නිරූපණය කරන්න තියෙන ඇල්ගොරිතමක් නිරූපණය කිරීම සඳහා පවතින අක්ෂරමය නිරූපණයක් ටෙක්ස්චුවල් රිප්‍රසන්ටේෂන් එකක් අක්ෂරමය නිරූපණයක් ව්‍යාජකේතයක් ලෙස නම් කළ හැක ළමයි මේ කරන පාඩම තමයි IT වල හાર્ට් එක. ඒ කියන්නේ IT වල මේ පාඩම බැයි නම් උට IT බෑ. මං කියන්නේ ඒකක් නැති වෙනවා කියලා. IT බෑ. ඒ කියන්නේ IT වල සංකල්පය මේක. දැන් ඔයාලා නිකන් මේ ෆිසික්ස් ඉගෙන ගද්දි යාන්ත්‍ර විද්‍යාව කියන්නේ ඒකේ හදවත වගේනේ. ඔයා විද්‍යාව ඉගෙන ගද්දි ඒකේ තියෙන යාන්ත්‍ර විද්‍යාව කොටස් කියන්නේ භෞතික විද්‍යාව පාර්ට් එක නිකන් ඒක නැතුව නිකන් ඒ විද්‍යාව නෑ වගේනේ. තේරුණාද? අන්න ඒ වගේ කොටසක් මේක. ප්‍රෝග්‍රෑමින් කියන පාර්ට් එක නැත්තම් ළමයි මේ ලෝකේ තියෙන කිසිම software එකක් අපි මේ දැන් කරන Zoom හරි Microsoft Word Excel PowerPoint Windows එක ඉටි ගෙඩියක්වත් නැහැනේ ළමයි. ඒ නිසා මේක තමයි IT වල බේස් එක. දැන් graphic designing කරන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. graphic design software එක හදන්න බෑ. නේද? ගේම් ගහන්න පුළුවන් වුණාට බෑ. ගේම් එක හදන්න පුළුවන් වෙන්න බෑ. වෙබ්සයිට් එකක් පාවිච්චි කරන්න පුළුවන් වුණාට බෑ. වෙබ්සයිට් එක හදන්න පුළුවන් වෙන්න බෑ. අන්න ප්‍රෝග්‍රෑමින්. මතක තියාගන්න. හරි. ඒ නිසා තමයි මේ පාඩම වැදගත් කියන්නේ මම. පැහැදිලි. හරි. එතකොට මොකද්ද පුතේ? ඇල්ගොරිතමක් නිරූපණය කිරීම සඳහා පවතින අක්ෂරමය නිරූපණයක් ව්‍යාජකේතයක් කියලා කියනවා. දැන් ඔයාට මම මෙන්න මෙහෙම දෙයක් වැඩේ කරලා පෙන්නනවා. මේ බලන්න. මම දැන් චූටි රූපයක් අඳිනවා. හරි. මම චූටි රූපයක් අඳිනවා. මේ බලන්න. ඔන්න බලන්න. start හරි x සමානයි 2යි y සමානයි 4යි දැන් මේ චූටි උදාහරණයක් මම යදින්නේ dot equal x ධන y display dot ඉඩ ඇති නේද stop හරි මට කියන්න මේක මොකක්ද දැන් දන්නවනේ මේ යන්නේ මොකක්ද මේක මොකකට උදාහරණයක් ඉක්මනට දෙන්න පුතේ උත්තර ෆ්ලෝ chart එකක් ගැලීම් සටහනක් මේ තියෙන්නේ ගැලීම් සටහනක් ළමයි අපි ගැලීම් සටහනකින් නිරූපණය කරන ඕනම එකක් අපි මෙතෙක් ඇදපු හැම ගැලීම් සටහනක් නිරූපණය කරන්න පුළුවන් මොකකිනුද්ද මේ උදාහරණයක් මම ගත්තේ මොකකිනුද්ද ව්‍යාජකේතයකිනුත්
ඒ කියන්නේ අපි කිව්වේ ටෙක්ස්චුවල් රිප්‍රසන්ටේෂන් එක පුළු. හරි. මොනවද පුතේ? ව්‍යාජකේත. ව්‍යාජකේත වලින් නිරූපණය කරන්නත් පුළුවන්. පේනව අඩුයි නේද? ව්‍යාජකේත වලින් නිරූපණය කරන්නත් පුළුවන්. දැන් ඔයාලට හොඳට තේරෙන්න ඕන කාරණාව මෙච්චරයි. මේක ගැලීම් සටහනක්. මේක ගැලීම් සටහනක්. ඇයි ගැලීම් සටහනක් කියන්නේ? මේකේ තියෙන්නේ විවිධ රූප. මේක මොකද්ද පුතේ? ආරම්භයක්. මේක මොකද්ද? අවසානයක්. ආරම්භය නිරූපණය කරන්නේ මේ වගේ සිම්බල් එකකින්. අවසානය නිරූපණය කරන්නේ මේ වගේ සිම්බල් එකකින්. හරි? එතකොට මේක මොකද්ද? මේක ප්‍රොසෙස් එකක්. මේක ප්‍රොසෙස් එකක්. මේක මොකද්ද? ප්‍රොසෙස් එකක්. මේක මොකද්ද? අවුට්පුට් එකක්. මේක අවුට්පුට් එකක් වෙන්නත් පුළුවන්, ඉන්පුට් එකක් වෙන්නත් පුළුවන්. මෙතන ඩිස්ප්ලේ කියලා දාලා තියෙන නිසා මේක අවුට්පුට් එකක්. පැහැදිලිද? හරි. එතකොට මට කියන්නේ මේකේ අවුට්පුට් එක කීයද? මේකේ උත්තරේ කීයද? මේකෙන් කියන්නේ x කියලා වේරියබල් එකක් හදලා x ඇතුළට 2 දාගන්න. y කියලා වේරියබල් එකක් හදලා y ඇතුළට 4 දාගන්න. ඊට පස්සේ x ගාගයයි y ගාගයයි එකතු කරලා ඒකේ 2යි 4යි එකතු කරලා ටෝටල් එක ඇතුළෙන් දාගන්න. ටොට් එක 6යි. එතකොට ටොට් එක print කරන්න. එහෙනම් මේකේ අවුට්පුට් එක කීයද? 6යි. හරි. මේකම මේ ගැලීම් සටහනම ළමයි ව්‍යාජකේතයකින් නිරූපණය කරන්නත් පුළුවන්. ව්‍යාජකේතයකින් නිරූපණය කරන්නත් පුළුවන්. ව්‍යාජකේත වලදී මෙන්න මේ වගේ සිම්බල් සලකුණු නැහැ. සලකුණු නැහැ. ඒකේ තියෙන්නේ අක්ෂර විතරයි. ගණිත කර්ම විතරයි. අක්ෂර වලින් නිරූපිත ක්‍රමයක් තමයි ව්‍යාජකේතයක් කියන්නේ. හරි. එතකොට බලන්න සාමාන්‍යයෙන් ගැලීම් සටහන් වල ස්ටාර්ට් කියලා දැම්මට ව්‍යාජකේත වල සාමාන්‍යයෙන් දාන්නේ මොකද්ද? මොකද්ද පුතේ? begin කියලා. හරි begin කියලා. දැන් ඔයාලට පැස්කල් ඉගෙන ගද්දි පැස්කල් වලත් දාන්නේ මොනවද? දන්නවනම් ඉගෙනගෙන තියෙනවා නම් මුලින් begin කියලා. නේද? හරි. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ සූඩෝ කෝඩ්ස් වල මේ begin එකයි end එකයි කෙලින් ලියන්නේ සාමාන්‍යයෙන්. ඒක ඇතුලේ තමයි අනිත් ඒවා ලියන්නේ. එතකොට මේක අපිට ඇතුලෙන් චුට්ටක් ටැබ් කරලා x සමානයි 2යි ඕනනම් කමාවක් දාලා y සමානයි 4යි කියලා ලියන්න පුළුවන්. රූප නෑ ඒකේ. නිකන් ඔහෙ ලියනවා. ඊට පස්සේ ඊළඟ පියවර මොකද්ද? dot සමානයි x ධන y. ඊළඟ පියවර display dot. ඊළඟ පියවර end. දැන් මේ චූටි එකක් ඈ. හැබැයි මතක තියාගන්න අමාරු වෙනවා. දැන් මේකේ start කියලා දාපු එක අපි begin කියලා දැම්මේ. මේකේ stop කියලා දාපු එක මං end කියලා දැම්මේ. මේකේ නිකන් කොටුවක් ඇතුළේ ලිව්ව එක මං නිකම්ම ලිව්වා. මේකෙත් මේ කොටුවක් ඇතුළේ ලිව්ව එක මං නිකම්ම ලිව්වා. මේකේ නිකන් මේ සමාන්තරාශ්‍රයක් වගේ එකක් ඇතුළේ ලිව්ව එක මං නිකම්ම ලිව්වා. දැන් මේකේ ළමයි රූප නැහැ. මේකේ රූප නැහැ. මේකේ රූප නැහැ. මේකේ තියෙන අක්ෂරමය නිරූපණයක් විතරයි. මෙන්න මේ වගේ එකකට අපි කියනවා මොකක් කියලාද? මේ වගේ එකකට අපි කියනවා මොකක් කියලාද? මොකද්ද පුතේ? සූඩෝ කෝඩ් එකක් කියලා. සූඩෝ කෝඩ් එකක් කියලා. එතකොට අර දෙයම තමයි මේ. මට කියන්න පරිගණක භාෂාවක් සමීප වෙන්නේ ගැලීම් සටහනකටද සූඩෝ කෝඩ් එකකටද? සූඩෝ කෝඩ් එකකට. සූඩෝ කෝඩ් එකට. එහෙනම් අපේ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඔය පරිගණක භාෂා ගොඩක් සමීපයි පුතේ මොනවටද? සූඩෝ කෝඩ්ස් වල. දැන් පරිගණක භාෂාවක මේ වගේ සිම්බල් පාවිච්චි කරන පරිගණක භාෂාවක් තියෙනවා. ඔය සමහර ආටිෆිෂියල් ලැන්ග්වේජස් වල රූප වලින් තමයි උපදෙස් දෙන්නේ. හරි? දැන් HTML, Java, Python, Pascal වගේ වල මේ වගේ රූප දාන්නේ නැහැ නේ කෝඩ් කරද්දි. මේ වගේ නිරූපණයක් තමයි තියෙන්නේ. හැබැයි ඒකට වඩා වෙනස්. මේ දේවල් තමයි මේට හා සමානයි. මේ හා සමාන නිරූපණයක් තමයි ඒකෙත් තියෙන්නේ. begin end තියෙන language තියෙනවා නැති language තියෙනවා. කොහොම හරි වා දැන් ඔළුවට දා ගන්න ඕන කාරණාව මොකද්ද? ගැලීම් සටහනක් නිරූපණය කිරීම සඳහා පවතින ඇල්ගොරිතමක් නිරූපණය කිරීම සඳහා පවතින රූපමය නිරූපණයක් අපි ගැලීම් සටහනක් කියනවා. පුතේ ඇල්ගොරිතමක් නිරූපණය කරන්න තියෙන අක්ෂරමය නිරූපණයක් අපි ව්‍යාජකේතයක් කියනවා. සරල උදාහරණයක් මේ. හරි පැහැදිලිද? මේක චුට්ටක් ලියාගන්න. චුට්ටක් මේක ලියාගන්න. මේක නිකන් සරලව ලියාගන්න. අපි මෙතනින් එහාට දැන් ප්‍රශ්න කරමු.
දැන් සූඩෝ කෝඩ්ස් පටන් ගන්න තියෙන්නේ. සූඩෝ කෝඩ්ස් වල ප්‍රශ්න කරමු. හරි ලේසි. දැන් අද බලන්න ගන්න ඕනේ අච්චුපත 11 වසරේ අච්චුපත 10 වසරේ ළමයි මෙතන ඉන්නවනම් ඒ ළමයිනුත් ලබන අවුරුදු විභාගයේ ළමයි ඉන්නවනම් ඒ ළමයිනුත් මොකද කරන්න ඕනේ 11 වසරේ අච්චුපත PDF එක අරගෙන ඕනනම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරි ඩවුන්ලෝඩ් කරගෙන මේ පොත බලන්න දැම්මම බලන්න ළමයි කහනවා සින්ටැක්ස් එක කියන්නේ මොකක්ද කියලා ළමයි සින්ටැක්ස් එක කියන්නේ ලැන්ග්වේජ් එකකින් ලැන්ග්වේජ් එකකට මේ එක එක දේවල් ලියන විදිහ වෙනස්. දැන් උදාහරණයක් ලෙස පුතේ Python වල Python කියන පරිගණක භාෂාව ගන්නකො. ඒ Python භාෂාව ඇතුලේ x සමානයි 10යි කියලා ලියන්න පුළුවන්. එතකොට x කියලා වේරියබල් එකක් ඇතුලේ ඇතුලට 10 දා ගන්නවා. හැබැයි පුතේ අපි ගත්තොත් එහෙම PHP වගේ භාෂාවක මෙහෙම ලියන්න බෑ. ඒක ලියන්න ඕනේ $s මාක් එකක් දාලා. මෙතන ඩබල් ඩොට් තියන්නත් ඕනේ. එතකොට භාෂාවෙන් භාෂාවට මේක ලියන විදිය වෙනස්. එතකොට අපි මේක ඉගෙනගෙන පැස්කල් ඉගෙන ගද්දී x සමානයි 2 කියලා ලියන්න බෑ පැස්කල් වල. ඒක ලියන විදිහක් තියෙනවා. හරි? එතකොට සින්ටැක්ස් එක කියන්නේ කාරක රීතිය කියන එක. කාරක රීතිය කියන්නේ ඒකේ රීති ටිකක් තියෙනවා. නීති ටිකක් තියෙනවා. අපි normal pseudo code එකක් ලියනවා වගේ නෙමෙයි. ඒ භාෂා හදපු අය මෙන්න මේ නීති අනුගමනය කරන්න කියලා තියෙනවා. එතකොට අපි මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගද්දී මේ තර්කයම ඒ ලැන්ග්වේජ් එකට අනුව ලියන එක තමයි කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මෙහෙම අපිට Python වල ලියන්න පුළුවන් වුණාට PHP වල ලියන්නේ මෙහෙම. එතකොට එක එක ලැන්ග්වේජ් වල ඒවා ලියන විදිය වෙනස්. හරි? දැන් ඩිස්ප්ලේ කරද්දී අපිට ඩිස්ප්ලේ කියලා Python වල පාවිච්චි කරන්න බෑ. ඒක කියන්නේ print කියලා. පැහැදිලිද? මේ දෙක ලියන්න එපා. හරි. පුතේ දැන් ඔන්න අපි ප්‍රශ්න ගොඩනගා ගන්න යන්නේ. ප්‍රශ්නෙන් ප්‍රශ්න ඉගෙන ගන්න යන්නේ. හරි. ලියන්න පුතේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය. යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යා දෙකක අපි පළවෙනි සූඩෝ කෝඩ් එක දැන් අර අඳපු හැම ප්‍රශ්නයකටම ලියපු හැම ෆ්ලෝ chart එකකටම අඳපු හැම ෆ්ලෝ chart එකකටම අපිට පුළුවන් පුතේ මොකද්ද? සූඩෝ කෝඩ් එකක් ලියන්න. සූඩෝ කෝඩ් එකක් ලියන්න. ලියන්න මෙහෙම යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යා දෙකක එකතුව දර්ශනය කිරීමට යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යා දෙකක එකතුව දර්ශනය කිරීමට යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යා දෙකක එකතුව දර්ශනය කිරීමට ව්‍යාජ කේතයක් නිර්මාණය කරන්න. right වැඩේ කරන්න බලන්න තනියම පුළුවන් අය ඉන්නවා නම් ගැලීම් සටහනකුත් අඳින්න ෆ්ලෝ chart එකකුත් අඳින්න ෆ්ලෝ chart එක ඇඳලා ඒක ඉස්සරහින් ව්‍යාජ කේතය ලියන්න. ඒක තමයි හොඳ. ඉක්මනට දරුවෝ දැන් මං කියන නිසා ටක් ගාලා ලියන්න ඕනේ. හරිද? යතුරු පුවරුවකින් ආදානය කරන සංඛ්‍යා දෙකක එකතුව ප්‍රතිදානය කිරීම සඳහා ව්‍යාජ කේතයක් නිර්මාණය කරන්න. හරි පුතේ දැන් ඕක මං චුට්ටක් ටක් ගාලා ගැලීම් සටහනක් අඳින්න. දැන් ගැලීම් සටහනක් නම් අපිට හරියම ලේසියි නේ. අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ start. හරි. ඊට පස්සේ අපිට වේරියබල් දෙකක් ඕන නම් හදන්න පුළුවන් දරුවෝ. x සමානයි 0යි y සමානයි 0යි ඕනෙත් නෑ කියලා මම කිව්වා. ඊට පස්සේ ඉන්පුට් කරන්න ඕනේ සංඛ්‍යා දෙකක්. ඉන්පුට් කරන්න ඕනේ පුතේ සංඛ්‍යා දෙකක් නේද? එහෙනම් ඉන්පුට් කරන සංඛ්‍යා දෙක මෙහෙම දාන්න. මොකද්ද? ඉන්පුට් x, y. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ සංඛ්‍යා දෙක එකතු කරනවා. process එකක්.
එහෙනම් tot කියන variable එකක් හදාගත්තා නම් මෙතන හොඳයි. ඒක නැතත් ලොකු ගැටලුවක් නෑ කියලා මම කිව්වා. tot සමානයි බිඳුවයි. හරි. එහෙනම් tot සමානයි x ධන y. ඊට පස්සේ මොකද කරන්නේ? අපි display කරනවා tot එක print කරනවා නැත්තම් display tot ඊට පස්සේ අපිට පුළුවන් මේක stop කරන්න. මෙහෙන් හරි stop කරමු. හරි. දැන් මේ ඇන්දේ මොකද්ද මම? දැන් අපි flow chart කතා කරානේ. ඒ නිසා මම මේකයි කියලා දෙන්න යන්නේ නැහැ. මේ ඇන්දේ මොකද්ද පුතේ? ඔය ප්‍රශ්නෙට අදාළ මොකද්ද? ඔය ප්‍රශ්නෙට අදාළ මොකද්ද? ගැලීම් සටහන. ආරම්භය x සමානයි 0යි ආරම්භයේදී, y සමානයි 0යි ආරම්භයේදී, total එක 0යි ආරම්භයේදී. ආදානයක් මේක input එකක් හෝ output එකක්. input කියලා ලියලා නිසා මේක input එකක්. x ටාගයක් y ටාගයක් ආදානය කරනවා. process එකක් මේක. x ගේ y ගේ එකතුව අරගෙන total එක ඇතුළට දාගන්නවා. ඒ හදාගත්ත total එක output කරනවා. එතකොට පුතේ මේක මොකද්ද පුතේ? ගැලීම් සටහනක්. දැන් අපි pseudo code එකනේ ලියන්නේ. pseudo code එක හරි ලේසි. start වෙනුවට දාන්නේ මොකද්ද පුතේ? begin. start වෙනුවට දාන්නේ begin. මේ variable නිකන් ලියන්න. x සමානයි 0යි, y සමානයි 0යි, tot සමානයි 0යි. හරි. ඊළඟට මොකද කරන්නේ? input කරන්න සංඛ්‍යා දෙකක්. පළවෙනි සංඛ්‍යාව x ට ගන්නවා, දෙවෙනි සංඛ්‍යාව y ට ගන්නවා. එතකොට මේවා programming language වලදී ලියන්න විදිහක් තියෙනවා. අපි දැනට මේක නිකන් තේරෙන්න ලියනවා එච්චරයි. ඊට පස්සේ tot එක හදාගන්නේ කොහොමද? x y y y එකතු කරලා. ඊට පස්සේ මම මොකද කරන්නේ? display කරනවා tot එක. ඊට පස්සේ මම වැඩසටහන end කරනවා. එච්චරයි. මෙන්න තියෙනවා අපිට අවශ්‍ය pseudo code එක. බලන්න තේරිච්ච අය දරුවෝ? බලන්න තේරිච්ච අය? තේරුණානේ? හරි. පැහැදිලි. තේරුණා. හොඳට මතක තියාගන්න. දැන් මෙතන display tot කියලා ලිව්වට Python වලදී අපි මේක ලියන්න බෑ display tot කියලා. ඒක language එකේ ඉඳගත් වෙනා ලියන්න දන්නවා. Python වලදී අපි print කියලා ලියන්නේ. එතකොට Pascal වලදී වෙන විදිහකට ලියන්නේ. Java වලදී වෙන විදිහකට ලියන්නේ. PHP වලදී echo කියලා ලියන්නේ. හරි? ඒ නිසා ඒ language එකෙන් language එකට ඒක ලියන විදිය වෙනස්. නමුත් මේක බැලුවහම තේරෙන්න ලියන එකක් තමයි මේක. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? හරිනේ පුතේ? මේ pseudo codes හරි ලේසි. end එකට full stop තියන්නේ නැද්ද කියලා අහනවා. ඒ ළමයි Pascal වල. ඒ Pascal වල. Pascal code ලියද්දී අපි එතන dot එක තියන්න ඕනේ. ඒක මේකට අදාළ නැහැ. හරි? ළමයි ඔය group link එක ඉල්ලනවා. group link එක ඕනනම් මෙන්න මේකට message එකක් දාන්න. මං link එක එවන්නම්. මට දැන් link එක මතක නැහැ ළමයි. හරි? මතක නැහැ එකයි. කවුරු හරි තියෙනවා නම් group link එක දාන්න. මම forward කරන්නම් ඕන්න. මට මතක නැහැ group link එක. මං දාන්නම් ඒ ටික. හරිනේ? දැන් ළමයි ඊළඟ ප්‍රශ්නේ. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. group link එක එක જાතියව දානවා. ඇති.
ඔන්න group link එක දාන්නම් මේ Telegram group එක ඔන්න දැම්මා හරි ඔක්කොටම ආව නේද right එහෙනම් හරි ඊළඟ ප්‍රශ්න ලියන්න මේකින වෙනුන්ගේ group link එවනවා මට මගේ group link එකේ අන්තිම අකුරු ඒවම මතකයි තමයි හරි එක්කෙනෙක් අහනවා මෙන්න මෙහෙම දෙයක් හරි මෙන්න මෙතන මෙහෙම print මේක වෙනුවට හරි print dot කියලා මෙහෙම කමා දෙකක් දැම්මොත් වැරදිද කියලා අහනවා හරිද වැරදිද වැරදි ඒකට හේතුව මෙහෙම ලියුවොත් මේකෙදි dot එක ඇතුලේ තියෙන අගය නෙමේ print වෙන්නේ dot කියන වචනය හොඳට මතක තියාගන්න පැහැදිලිද dot කියන වචනය හරි එන එකත් හරි චුට්ටක් ඉන්න මම group link එක දාන්නම් මම පොඩ්ඩක් message නවත්තලා දාන්නම් link එක ළමයිට ඕනේ කියලා කියනවනේ right ඇතිනේ දැන් හරි පැහැදිලි මෙහෙම දාන්නේ නෑ ළමයි මෙහෙම දැම්මොත් එයා හිතන්නේ මේක වචනයක් කියලා string එකක් කියලා එතකොට මෙයා එතනදී අදහස් කරන්නේ dot කියන වචනය තමයි print කරන්නේ dot කියන variable එක ඇතුලේ තියෙන අගය නෙමෙයි හරි පැහැදිලිනේ හරි ඊළඟ ප්‍රශ්නේ ලියන්න යතුරුපෝරුවකින් ආදානය කරන ඊළඟ ප්‍රශ්නේ ඉක්මනට ලියන්න යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යා තුනක යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යා තුනක එකතුව සහ සාමාන්‍ය අගය යතුරුපෝරුවකින් ආදානය කරන සංඛ්‍යා තුනක එකතුව සහ සාමාන්‍ය අගය ප්‍රතිදානය කිරීම සඳහා ව්‍යාජකේතයක් නිර්මාණය කරන්න right දැන් අපි මම ඕකටත් flow chart එක අඳින්නම් හැබැයි ඒක කියලා දෙන්නේ නැහැ හරි ඔයාලා pseudo code එක තමයි වැදගත් වෙන්නේ හරි පුතේ බලන්න ටග් ගාලා ප්‍රශ්න කරන්න අපිට ලබන සතියේ ලොකු ප්‍රමාණයක් ව්‍යාජකේතවල ඉවර කරන්න පුළුවන් ඔය ඔයාලට තියෙනවා while loop එක කියලා එකක් හරි ගොඩක් දුරට for loop එක නම් වැඩි නෑ ඒතර ඔයාලට තියෙනවා මං හිතන්නේ repeat until කියලා loop එකක් කියලා දෙන්න ඒවා තියෙනවා ළමයි පොතේ බලන්න හරි කොහොමද කරන්නේ මේ වැඩේ මේ බලන්න දැන් flow chart එකක් අඳිනවා නම් ඔයාලා දන්නවා start හරි ඊට පස්සේ මොනවා හරි variable තියෙනවා නම් ඉතින් හදන්න පුළුවන් ඒක නම් නැතත් කමක් නැහැ ඉතින් දැනට මම x සමානයි බිඳුවයි y සමානයි බිඳුවයි z සමානයි බිඳුවයි dot සමානයි බිඳුවයි තව එකක් ගන්නම් පුතේ මොකද්ද avg සමානයි බිඳුවයි කියලා ගන්නම් හරි සංඛ්‍යා තුන තියාගන්න තමයි x y z කියලා ගත්තේ
ඒ සංඛ්‍යා තුනේ ටෝටල් එක තියාගන්න තමයි ටොට් කියලා එකක් ගත්තේ. AVG කියලා ගත්තේ ඇවරේජ් එක තියාගන්න. හරි. එතකොට පුතේ අපිට පුළුවන් දැන් ඊළඟට කියන්න යූසර්ට සංඛ්‍යා තුන ආදානය කරන්න කියලා. එතකොට input x, y, z ඊළඟට අපිට පුළුවන් ළමයි මොකද්ද? මෙයාගේ එකතුව හදාගන්න. මේ මං අඳින්නේ අපි කරපු දේවල් ටිකමයි ඈ. එකතුව හදාගන්න. අපිට ඕනනම් එකපාර එකතුවයි ටෝටල් එකයි දෙකම හදාගත්ත හැකි. හරි? කොහොමද එකතුවයි ටෝටල් එකයි දෙකම හදාගන්නේ? දැන් අපිට දෙකම අවශ්‍යයිනේ. ටොට් එක හදාගන්න පුළුවන් x ට y ට z එකතු කරලා ඒවා දන්නවනේ. එතකොට ඇවරේජ් එක හදාගන්න පුළුවන් පුතේ ටොට් එක 3ෙන් බෙදලා. හරි? ඊට පස්සේ අපිට තියෙන්නේ මොනවා කරන්නද? ඩිස්ප්ලේ කරන්න කවුද? ටොට් එකයි ඇවරේජ් එකයි. ඩිස්ප්ලේ ටොට් ඩිස්ප්ලේ ඇවරේජ් කියලා දෙකකට ලියන්න පුළුවන්. එහෙම ඕනේ නැහැ. ස්ටොප්. හරි. පුතේ මේ ගැලීම් සටහන අපි කරානේ නේද? බලන්න මේක තේරිච්ච අය. කෝ ඉක්මනට අවුලක් නැහැ. හරි. දැන් මේක සූඩෝ කෝඩ් එකකට නැවන්න වෙන්නේ මේ මුල් ඒවා ලේසි ඈ. සූඩෝ කෝඩ් එකකට නැවන්න වෙන්නේ. එහෙනම් begin අර විදිහමයි. මේ ටික නිකන් ලියන්න පොඩ්ඩක් ටැබ් කරලා ලියන්න. x සමානයි 0යි, y සමානයි 0යි, z සමානයි 0යි, ඊට පස්සේ dot සමානයි 0යි, ඊට පස්සේ average සමානයි 0යි. ඔහොම ලියන්න. ඊට පස්සේ input x, y, z x ටයි y ටයි z ටයි ආදාන දෙන්න. ඊට පස්සේ dot equal x plus y plus z. AVG කියන්නේ average එක සමානයි dot divide by 3. dot එක 3ෙන් බෙදුවම average එක එනවනේ. සංඛ්‍යා 3කනේ. ඊට පස්සේ අපිට ඕන නම් display dot ඕනනම් ආයි display කියලා දාන්න පුළුවන්. display average. ඒක ඔයයි කැමැත්ත. එකටම දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මෙතන එන්න. බලන්න මේක හරියයි. හරිනේ. right. නියමයි. right. තේරුණානේ? හරි. හොඳට තේරෙන්න ඕනේ. අපි අඳපු හැම එකක්ම මේ සූඩෝ කෝඩ් වලින් නිරූපණය කරන්න පුළුවන්. අපි ඇඳපු හැම ෆ්ලෝ chart එකක්ම සූඩෝ කෝඩ් වලින් නිරූපණය කරන්න පුළුවන්. calculate total ලිව්වට කමක් නැද්ද? කමක් නැහැ. සකස් කරන විදිහ මේ විදිහට දානවා නම් හොඳයි. හරි ලැන්ග්වේජ් වල එහෙම පාවිච්චි කරනවා අඩුයි පොතපතේ තියෙනවා calculate the total කියලා එක ටිකක් තේරෙන්න තියෙන්නේ. අපි දැන් මේ සංඛ්‍යා තුන එකතු කරලා මෙහෙම total එක හදනවා කියලා ලිව්වහම හොඳයි. පැහැදිලිද? right. මේ හැම එකම අපි Pascal code එකක් වෙන codes ලියමු. හරි. මේක පැහැදිලි වෙන්න ඕනේ දැන් ඔයාලට. තව ප්‍රශ්නයක් දෙනවා. අවසාන ප්‍රශ්නය හැටියට. ලියා ගන්න. අවසාන ප්‍රශ්නය හැටියට. හරි. ලියන්න පුතේ. වෘත්තයක අරය ආදානය කළ විට අපි මේ දුන්න ප්‍රශ්නමයි ටක් ගාලා ලියන්නේ. වෘත්තයක අරය ආදානය කළ විට එහි වර්ගඵලය සෙවීම සඳහා වෘත්තයක අරය ආදානය කළ විට එහි වර්ගඵලය සෙවීම සඳහා වෘත්තයක අරය ආදානය කළ විට එහි වර්ගඵලය සෙවීම සඳහා ව්‍යාජකේතයක් ලියන්න. වෘත්තයක අරය ආදානය කළ විට එහි වර්ගඵලය සෙවීම සඳහා ව්‍යාජකේතයක් ලියන්න. පුතේ ඊළඟ එක පකනවා ඈ. දැන් මේකට ෆ්ලෝ charts අපි ඇඳා ඇති වෙනකම් මුල් දවස්වල. ඒ නිසා එකක් මම චුට්ටක් ඕනනම් අඳින්නම්. ඔයාලා කරන්න ඕනේ සූඩෝ කෝඩ් එක ලියන එක. හරි මතක ඇති අපේ දරුවන්ට මේ ඔක්කොම අපි ලස්සනට කියලා දුන්නා. start හරි අපි මේකට variable දෙකක් ගමු array ට r කියලා ගමු අපි 5 කියන නියතය pi කියන එක ඇතුලෙන් දාගමු 22 බෙදීම 7යි 5 කියලා ලියන්නේ නැහැ සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමින් වල මොකද 5 කියන එක අපිට කීබෝඩ් එකෙන් ටයිප් කරන්න බැරි නිසා මම ඔයාලට මේවා කියලා දුන්නා. මේ මුල් ටික කියලා දුන්නා හොඳට පුතේ අවශ්‍යයි කියන්න. හරි ඊට පස්සේ මම කියනවා array ආදානය කරන්න කියලා. arrayට අගයක් input r. හරි array ආදානය කරපු ගමන් අපිට පුළුවන්
ඒ වෘත්තයේ වර්ගඵලය හොයාගන්න. දැන් වර්ගඵලයට අපි අකුරක් ගමු. a කියලා ගමුකෝ කැපිටල් A සමානයි බිඳුවයි. හරි. එහෙනම් වර්ගඵලය හොයාගන්නේ කොහොමද? a සමානයි වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය phi r වර්ගය. දැන් phi කියන්නේ pi. වැඩි කිරීම r වර්ගය. r වර්ගය. දැන් r ආදානය කරන්නේ එහෙනම් r වැඩි කිරීම r. හරි. ඊට පස්සේ තියෙන්නේ අපිට ඩිස්ප්ලේ කරන්න, පෙන්වන්න වර්ගඵලය a. ඊට පස්සේ ස්ටොප්. හරි. මේක තේරිච්ච අය? මේක තේරිච්ච අය කියන්නේ හිටපු අයට තේරෙනවා. හිටපු නැති උන්ටත් ඉතින් මේක ලාවට තේරෙයි. අවුල නැහැ. හරි. ඊළඟට දැන් මේකේ සූඩෝ කෝඩ් එක කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. සූඩෝ කෝඩ් එක කියන්නේ ස්ටාර්ට් වෙනුවට begin දානවා. හරි. මෙතන තියෙනවා හැමම ලියන්න r සමානයි බිඳුවයි, pi සමානයි 22 බෙදීම 7යි. හරි. a සමානයි බිඳුවයි. මෙතන input r. ඊට පස්සේ a සමානයි pi වැඩි කිරීම r වැඩි කිරීම r. ඊට පස්සේ display a. ඊට පස්සේ end. මේක සූඩෝ කෝඩ් එකක්. මේක සූඩෝ කෝඩ් එකක්. මේක ෆ්ලෝ chart එකක්. මේක රූපමය නිරූපණයක්. මේක අක්ෂරමය නිරූපණයක්. ලේසි. හරි. පැහැදිලි? දැන් මේවල ඉස්සරහට අපි if දාලා while loop දාලා ඒ වගේ දේවල් කරනවා. පැහැදිලි පුතේ? right. ලියා ගන්නක් ගාලා. හරි ලේසි. ඇති දෙයක් නෑ, ඇති දෙයක් නෑ. ඇති දෙයක් ඇත්තම නෑ. right. හරි. එහෙනම් පුතේ මං හිතනවා අදට ඇති කියලා. හරි. අදට ඇති. තේරෙන්න කරානේ. මේ ප්‍රමාණය ඇති. ලබන සතිය අපි ලොකු ප්‍රමාණයක් ඉවර කරමු. හරි. එතකොට මම දැන් group එක තා චුට්ටෙන් ඕපන් කරන්නම්. Telegram group එක. ඔයාලා අද දවසෙත් ඔයාලට හිතන දැනෙන දේ පොඩි කමෙන්ට් එකක් දාන්න. චූටි කමෙන්ට් එකක් දාන්න. මම group එක ඕපන් කරන්නම්. හරි. ඕපන් කරාම චූටි කමෙන්ට් එකක්, චූටි අදහසක් දාන්න. හරි. අපි ආයෙ හම්බ වෙනවා ලබන සෙනසුරාදා. නෙමෙයි ලබන බ්‍රහස්පතින්දා. ඉලෙක්ට්‍රොනික් වීඩියෝ එක බලන්න YouTube එකේ තියෙනවා. ඒක බලලා O level විද්‍යාවේ අවසාන පාඩමක් ඒ ඔයාලට සමහරට පන්ති වලින් නොකරෙන්න පුළුවන්. ඒ නිසායි මම ඔයාලට මේක කරලා දෙන්නේ. හරි. pn සංදි නේ p වර්ගයේ අර්ධ සන්නායක n වර්ගයේ අර්ධ සන්නායක pn සංදි පෙර නැඹුරු පසු නැඹුරු ළමයිට ගොඩක් අමාරු කාරණා. ඒ නිසා ඒක මම ලස්සනට කියලා දෙනවා. ඒක බලලා ඔයාලා වෙනුවෙන් මේ කරන දෙයක් අපි නිදහසේ ඉන්න කාලය තුල පොඩි කමෙන්ට් එකක් දාලා ඒකට පොඩි අදහසක් ඉදිරිපත් කරන එක අපිට කරන ලොකු උදව්වක් ඔයාලා. හරි. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි පුතේ. පාඩම් කරන්න, ජය ගන්න, ජීවිතේ දිනන්න පුළුවන්, ඉගෙන ගන්න, තමන්ගේ දෙමව්පියෝ වෙනුවෙන් ඉගෙනගෙන හොඳ තැනකට එන්න. බය වෙන්න එපා. ඔයාලට වරදින්නේ නැහැ. හරි. බොහොම ස්තුතියි පුතේ. හරි. එහෙනම් good night.